නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති සාක්කාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගාන් අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සබ්බං සබ්බකාමේ සුපටික්ඛිතං සාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං යස්ස මූලේ නිසින්නෝව සබ්භාරි විජයන්නකා පත්තෝ සබ්බං යුතං සත් වන්දේතං බෝධිපාදකං ඉමේ ඒතේ මහා බෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ ගණසාරක්ක දිප්පේන දීපේන තමදං තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි නමෝනුදං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝත්වේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන චෝතු මුඛං උපම්මිලායාති අත්ථායි ධම්මේ කායෝ තථායාති විනාශ භාවං අදිවාසේතු නොබන්තේ පානීයං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොබන්තේ ගිලාන පච්චයං හිමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම අදිවාසේතු නොභන්තේ සබ්බං සද්ධාය පූජිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං
අච්චයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ භාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා සතු සතු. හොඳයි කවුරු සාදුකාරයක් දෙන්න. ධර්ම දේශනාවට කලින් පුංචි කාරණයක් සිහිපත් කරනවා. මම ලංකාවේ වෙනත් කොහේ ගියත් බණ පටන් ගන්න කලින් මතක් කරන කාරණයක්. ඒ තමයි ධර්ම දේශනාවේදී ඔබේ අවධානය ධර්ම දේශනාව තුළ තියාගන්න. ඔබේ ජංගම දුරකථන චුට්ටක් අරගෙන බලන්න. ඔක බුහුණියමක් වගේ එකපාරට වැඩ කරනවා. බණ ඉවර වෙනකන් සයිලන්ට් කරලා තියාගන්න. ඊළඟට පුංචි දරුවෝ ඒ අයට තේරෙන්නේ නැහැ නේ. ඉතින් බණ යනකොට කෑ ගහනවා, දඟලනවා. ධර්ම දේශනාව පොඩි අයට නෙවෙයි වැඩිහිටියන් නිසා ඒ අයට අවධානයක් නැහැ. ඒ නිසා ඒ පොඩි දරුවෝ දඟලනවා, කෑ ගහනවා. ඔබේ පුංචි දරුවෝ තව කෙනෙකුට දේශනාවට බාධාවක් වෙන විදිහට තියාගන්න එපා. පොඩි අය ගැන අවධානයෙන් ඉන්න. ඔන්න ඔය කරුණු ටික ධර්ම දේශනාවට කලින් සිහිපත් කරගන්න. හොඳයි නේද? සාදුකාරයක් දෙන්න කවුරුද? සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සත්‍ය වාසනාවන්ත පින්වතුනි, ඔබ හැම දිනම ටස්මේනියා මේ ප්‍රදේශයේ අද මේ වෙසක් පුන් පොහොය නිමිති කරගෙන බොහෝ පිරිසක් එකතු වෙලා මේ ධර්මානුශාසනාවට සම්බන්ධ වෙන්නේ. මීට කලිනුත් ගිය අවුරුදු වල වගේ අවස්ථා දෙකකදී මට ආරාධනා කරලා තිබුණා. නමුත් වසංගතයත් එක්ක ඇතිවෙච්ච හදිසි තත්ත්වයන් මත දෙපාරක්ම ධර්ම දේශනා කැන්සල් කරන්න වුණා. ඉතින් අද දවසේ වෙසක් පොය, වෙසක් මාසය, වෙසක් සතිය එළඹෙන ඉරිදා දවසේ වෙසක් පුන් පොහොය ඒ නිමිති කරගෙනයි අද මේ ධර්මානුශාසනාව සංවිධානය කරන්නට යෙදුනේ. පින්වතුනි, බණ අහද්දී මෙන්න මේ කරුණු පහ මුලින්ම මතක තියාගන්න. පළවෙනි එක තමයි අප්‍රමාණ ආසාවකින් බණ අහන්නට ඕන. ඒකට ධර්මයේ කියනවා සුසුසති. බණ ඇසීමේ ආසාවක් තියෙනවා. ඕනම දෙයක් එහෙමනේ. ඉගෙන ගන්න ගියත්, රසාවක් කරන්න ගියත්, ඒකට කැමැත්තක් ආසාවක් නැත්නම් ඒක අපිට මානසික පීඩනයක්ද නැද්ද? ඒ නිසා මේ කවුරුත් බලෙන් ඇවිල්ලා බණ අහන්න බලෙන් ගෙනල්ලා වාඩි කෙරෙවනම් ඒ ඉන්නේ පීඩනයක.
දැන් ඔබ ආවේ සද්ධාවෙන් සතුටින්. බොහොම ආසාවෙන්. ඒ නිසා බණපදයක් අහනකොට මම කිව්වත් මේ අහන්නේ බුදු කෙනෙක් ලෝකෙට දේශනා කරපු ඒ ධර්ම කාරණා තමයි අපි මේ විස්තර කරලා ඔබට කියලා දෙන්නේ. ඒ නිසා පළවෙනිම දේ තමයි බණ ඇසීමේ අප්‍රමාණ ආසාවක් හිතේ තියෙන්න ඕන. දෙවනි කාරණේ සෝතං ඕදහත. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාව තුලම හිත පිහිටවන්න දක්ෂ වෙන්න. ඒක ලේසි දෙයක් නෙමෙයි. දේශනාව ගැනම අවධානය තියාගන්නවා කියන්නේ අපේ හිතේ ස්වභාවය තමයි දුරංගමං ඒකචරං. හිත දුවනවා. දුර ඈත ගමන් තියෙනවා. මේ බණ අහනකොට කිසි වැඩකට නැති දේවල්, අතීත දේවල් මතක් වෙනවා. තනියෙන් hina යන්න පුළුවන්. පරණ සිද්ධි මතක් වෙනවා. ලංකාවට හිත යනවා. මොකක් වෙයිද? ගෙවල් වල ප්‍රශ්න මතක් වෙනවා. හිත නොයෙක් අරමුණු ඔස්සේ දුවනවා. එතකොට එහෙම දුවන හිතක් ධර්ම දේශනාවක් තුල තියාගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. එහෙම හිත තියාගන්න දක්ෂ වුණොත් දැන් මේ මම කියන කාරණේ පුංචි වගේ තේරුණාට ඒකේ ප්‍රතිඵලය අපිට හිතා ගන්නවත් බැරි තරම් ඒකනේ බණ අහද්දි ධර්මය අවබෝධ වෙන්නේ. බුද්ධ දේශනාවේ කියනවා හොඳට ධර්ම දේශනාවක හිත පිහිටවාගෙන බණ අහනකොට පංච නීවරණ යටපත් වෙනවා බණ අහද්දි. එතන ඉඳන් බොජ්ජංග 7ක් වැඩෙනවා. ධර්ම දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහනකොට ඒ තමයි සති සම්බොජ්ජංග. සිහිය වැඩෙනවා. අවබෝධයේ අංගයක් හැටියට සිහිය වැඩෙනවා. ඒ අහන ධර්ම කරුණු නුවණින් විමසනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා බණ අහන අතරතුර. වීරියක් ඇති වෙනවා මම කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා හිත විසිරෙන්න ඉඩ නොදී වීරියෙන් බණ අහනවා. වීරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. හිත තුළ නිරාමිස සතුටක් උපදිනවා බණ අහනකොට. ප්‍රීති සම්බොජ්ජං. සමහර අයගේ කය සැහැල්ලු වෙලා ඒ දේශනාව තුළ ලොකු සැපයක් දැනෙනවා. පස්සද්ධි සම්බොජ්ජං. ඊළඟට හිත එකඟ වෙනවා. සමාධිය වැඩෙනවා. බණ අහනකොට සමාධි සම්බොජ්ජං. උපේක්ඛා. මේ විදිහට බණක් අහනකොට බොජ්ජංග ධර්ම 7ක් වැඩෙනවා කියන්නේ. එහෙම බණ අහන්න නම් මුළු දේශනාවෙම හිත පිහිටවා ගන්න දක්ෂ වෙන්න. බාහිර දේවල් වලට හිත යන්න දෙන්න එපා. ඒ නිසා තමයි බණ පටන් ගන්නකොටම ඔබට අවධානය ගැන මතක් වෙනවා. තුන්වෙනි කාරණය හිතේ අදිෂ්ඨානයක් තියාගන්න. අද නෙමෙයි ඔබ කවද බණ ඇහුවා. බණ අහන්න පටන් ගන්නකොටම හිතට අදිෂ්ඨානයක් ගන්න. අඤ්ඤා චිත්තං උපට්ඨපේ. මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්න. මේ ධර්ම කරුණු මං අවබෝධ කරගන්න. මගේ ජීවිතයට ගලප ගන්න. කොහොම හරි මම මේකෙන් ගැලවෙන්න පාරක් හොයාගන්න. අන්නේ අදිෂ්ඨානෙ තියෙනවා. එතකොට බණ අහනකොට පළවෙනි එක බණ ඇසීමේ ආසාව. දෙවෙනි කාරණේ හොඳ අවධානයෙන් බණ අහන එක. තුන්වෙනි කාරණේ අදිෂ්ඨානය. මම කොහොම හරි තේරුම් ගන්න අවබෝධ කරගන්න. හතරවෙනි එක අත්හං ගන්නහාති. අර්ථ ග්‍රහණය කරගන්නවා. දැන් ඔබට මම පැයක් හරි එක දිගට බණක් කියද්දි මුළු බණම මතක හිටිනවද? නිකම් පටන් ගත්ත වචනේ ඉඳන් අවසන් වෙන තැන දක්වාම කටපාඩමින් එහෙම මතක හිටින්නේ නැහැ අපිට. එහෙම මතක හිටියා ආනන්ද හාමුදුරුවන්ට. බුදුරජාණන් වහන්සේ යම් දේශනාවක් කරාද ඒ වචනේ බුද්ධ වචනේ පටන් ගත්ත තැන ඉඳන් අවසානි දක්වාම මතක හිතා ගන්නවද? හැබැයි ඒ වෙනුවෙන් සසරේ කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ඇවිල්ලා සිහිනුවණින් අග්‍රයි සතිමන්තාන දුතිමන්තානං යමක් ක්ෂණයෙන් වැටහෙන භික්ෂූන් අතර අග්‍රයි. මතක ශක්තියෙන් ධාරණ ශක්තියෙන් අග්‍රයි. 84000ක ධර්මස්කන්ධෙම ධාරණය කරගත්තේ ආනන්ද හාමුදුරුවෝ. අපිට එහෙම මතක නැහැ. හැබැයි අපි හොඳට බණ ඇහුවොත්
දේශනාව අවසන් වෙනකොට සාරාංශයක් මතක තියාගන්න පුළුවන්. මොකක්ද කියුවේ? වැදගත් තැන් වලින් හරි කාරණා ටික මතක තියාගන්න පුළුවන්. පස්වෙනි එක ආයමත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අනත්තං රිංචති. බණහනකොට බාහිර දේවල් බැහැර කරන්න. අනත්තං රිංචති කියන්නේ අනවශ්‍ය දේවල්, දේශනාවට බාධා වෙන දේවල් බැහැර කරන්න. ඔන්න ඔය කරුණු පහ දේශනාවක් තුළ ඇති කරගන්න පුළුවන් නම් බණ ඇසීමෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. පින්වතුනි, ඔබට මම ධර්ම දේශනාව මුලින්ම අපි අද වෙසක් මුල් කරගෙන කරන නිසා අපි ශ්‍රද්ධාව පැත්තට කාරණා ටිකක් ධර්ම දේශනාව අවසානයේ උඩ සිහිපත් කරන්න. මුලින්ම අපි මේ කොච්චර බණ ඇහුවත්, ඔබ මේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසා මේ වගේ ප්‍රදේශයක මේ වගේ රටක ජීවත් වෙනකොට සමහර වෙලාවට ඔබ මානසික නිදහසකින් මෙහි වාඩි වෙලා බණ අහනවා. හැබැයි ඔබේ හිත, ඔබේ නෑදෑයෝ ගැන, අම්මලා තාත්තලා ඥාතීන් ගැන මොකක්ද වෙන්නේ කියලා දුවන්නේ නැත හිත. මොකක් වෙයිද? ඊළඟට ඒකත් එක්ක මම ඉතිහාසයේ ඉඳන් ඔබට පොඩි කාරණා ටිකක් පෙන්නන්නම්. අපේ ඉතිහාසෙම ගත්තොත් අපේ රට එක පැත්තකින් විටින් විට මහා අවාසනාවන්ත යුගවලට මුහුණ දීපු රටක්. දැන් ඔබට පේනවා අපිට නිකන් ලංකාව දිහා ගත්තාම සමහර සිදුවීම්, සමහර දේවල් රූපවාහිනී වල, මාධ්‍ය වල දකිනකොට අපි දේශපාලන නෙමෙයි, අපි නිකන් සාසනික පැත්තෙන් ගමු. සාසනික පැත්තෙන් ඔබට හිතෙනවා අම්මෝ සාසනීය පිළිහෙනවා. ඉස්සරහට මොකක් වෙයි? අයියෝ අපේ රටේ එහෙම හිතෙන්න පුළුවන්. අපේ රටේ මේ බුද්ධ ශාසනය මෙහෙම හරි රැකිලා තියෙන හැටි ඉතිහාසෙ ගත්තොත් හරි පුදුමයි. දැන් අද මේ බණ ටික අහනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලම අවුරුදු කීයද? 2560 ගානක්. අපේ රටේ බුද්ධ ශාසනය ගැන හිත මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරලා බුද්ධ ශාසනය පිහිටියට පස්සේ මේ වෙනකන් නිකන් එක දිගට කලාගෙන ආපු ශාසනයක් නෙමෙයි. ඔබ අහලා ඇති බැමිණි පියාසාය ගැන අහලා තියෙනවා. වලගම්බා රජුරුවන්ගේ කාලේ අවුරුදු 12ක් විශාල නියගයක් සාගතයක්. සිතුල් පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා තිස්ස මහාරාමේ වැඩ සිටියේ 12000ක්, ඔක්කොම 24000ක් දානේ නැතුව යාල මහ කැලේ පිරිනිවන් පෑවා. ඒ ඉතිහාස පොත් අරගෙන හොයලා කියවන්න. අපේ රටේම අපේ මිනිස්සු රහතුන් වැඩ සිටිය කාලේ කැලෑවල් වල භාවනා කරපු තනියෙන් හිටපු ස්වාමින් වහන්සේලා මිනිමස් කන කණ්ඩායම් වලට ගොදුරු වුණා කියලා කියනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ මරාගෙන කාලා තියෙනවා මිනිස්සු ලංකාවේ. අපේ ඉතිහාසෙ බලන්න. ඒ සිදුවීම් ගොඩ තියෙනවා. එතකොට මිනිස්සුන්ට කන්න නැති වෙනකොට මිනිස්සු දරුණු වෙනවා. මිනිස්සුන්ට අගහිඟකම් එනකොට, ආහාර පාන ගෙවල් වල ප්‍රශ්න එනකොට මිනිස්සුන්ගේ ගුණධර්ම සමහර වෙලාවට මානසිකත්ව විකෘති කියලා මිනිස්සු දරුණු වෙනවා. ඒ වගේ හරි පුදුම සිදුවීම් ගොඩක් තියෙන අපේ ඉතිහාස පොත්වල. ඊළඟට මේ රහතන් වහන්සේලා වැඩ සිටි යුගයේ ඊළඟට ඔබ දැන් බලන්න රුවන්වැලි මහා සෑය අද ලෝකේ ගත්තාම තුන් ලෝකෙම වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න පූජනීය මහා සෑය. අපි කවුරුත් දන්නවා ඕනතරම් රුවන්වැලි සෑය ගැන බණ අහලා. ඔබ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා රුවන්වැලි සෑය කියලා හොයලා බලන්න. 1864 ආයි රුවන්වැලි සෑය හොයාගන්න. අවුරුදු 200ක් මහ කැලේකින් වැහිලා පස් කන්දක් වගේ. අපේ රටේම මිනිස්සුන්ට පූජනීය මහා සෑය අමතක වුණ අවුරුදු 200ක්. රුවන්වැලි සෑය, ජයශ්‍රී මහ බෝධිය, අටමස්ථාන මහ කැලේකින් වැහිලා ගියා. කවුරුත් වඳින්න පුදන්න නැති. අනුරාධපුර පූජා භූමිය ඔක්කොම කැලෑ වෙලා ගියා. අධිරාජ්‍යවාදී ආක්‍රමණත් එක්ක පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ඔය යුගවල
අවුරුදු 450කට ආසන්න කාලෙ. ඔබ අහලා ඇති කාලිංග මාග චන්ද්‍රබහන් 24000ක හමුදාවක් එක්ක කැලණි විහාරෙ ගිනි තියලා එතනින් පටන් ගත්තා. කෙළවරක ඉඳන් වෙහෙර විහාර ගිනි තිය හාමුදුරු මරණින් අනුරාධපුරයට ගිහිල්ලා බෞද්ධයෝ හොය අතපය කැපුවා කියන සමහරු මැරුවා. මිනිස්සු ඒ නගර අතහැරලා මුහුදුබඩ පළාත්වලට ගියා. පූජනීය සිද්ධාස්ථාන අපේ රටේ සම්පූර්ණ කැලෑ වෙලා ගියා. එහෙම තිබිලා ශාසනය ආයි මතුවුණා. ඔබ අහලා තියෙනවද රාජසිංහ රජු, සීතාවක රාජසිංහ රජු හින්දු ආගම වැළඳගෙන භික්ෂුන් වහන්සේලා මරන්න අණ කරා. සිවුරක් දාගෙන හිටියොත් කපලා කොටලා මරන්න රාජ අනදු. පන්සල් ගිනි තිබ්බා, වෙහෙර විහාර ගිනි තිබ්බා. හාමුදුරුවරු කප කොටලා මැරුවා. ලංකාවේ හිටපු භික්ෂුන් වහන්සේලා අතරින් ගොඩාක් මැරුම් කෑවා. සමහරු සිවුරු වැළුවා බයට. ඒ කාලේ ඔබ අහලා ඇති ගණින්නාන්සේලා විවියක් බිහි වුණා කියලා. ඒ කියන්නේ එක භික්ෂුවක් නෑ රටේ. සමහරු නිකන් ලකුණක් හැටියට කාට හරි පේන අතේ පොඩි සිවුරු පටියක් බැඳගෙන හිටියා කියලා. කුඹුරු වතු පිටි කරගෙන හැබැයි ත්‍රිපිටක පොත් ඒ කාලේදී මේ පුස්කොළ පොත්. සමහරු ඒව අරගෙන ගිහිල්ලා ගස් බෙන වලට තියලා මැටි ගහලා හැංගුවා කියලා. රජුරු අණ කරා ඔය පොත්පත් ඔක්කොම හොයලා ගිනි තියා. එතකොට ඉතිහාසයක තැනක මට අහුවෙලා තියෙනවා මේ රාජසිංහ රජුරුවන්ගේ කාලේ එක ගම්මානයක පිරිසක් වෙසක් කාලේ දැන් හොරෙන් සිල් සමාදන් වෙනවා. මේක ආරංචි වෙලා ගමේම මිනිස්සු කපලා කොටලා මැරුවා කියලා. එතකොට එහෙම යුග තිබිලා තියෙනවා. එහෙම යුග තිබිලා අවසානයේ ආයමත් හොඳ රජෙක් ආවට පස්සේ දැන් අවුරුදු ගානක් සිවුරක් නැතුව කුඹුරු ඇති වතු පිටි කරගෙන ජීවත් වෙලා. ඊට පස්සේ ඔන්න හාමුදුරුවෝ හාමුදුරු නෙමෙයි දැන් ගිහියෝ එතකොට. ඒ ටික දෙනා එකතු වෙලා කතා කරගත්තා. දැන් අලුතෙන් රෙදි හොයාගෙන පඳු ගහලා සිවුරු හදාගෙන කණියෙන් සිවුරු පොරවගත්තා. එහෙම මහානකම් හම් වෙනවද? නැහැ. දැන් මහානකමක් උපසම්පදාවක් ඕනේ. ඒ කාලේ මේ දියුණු තාක්ෂණයක් නැහැ. පාරු හදාගෙන රුවල් බෝට්ටු හදාගෙන ස්වාමීන් වහන්සේලා කණ්ඩායම් හැදිලා උපසම්පදාව ගේන්න පිටත් වුණා. සමහරු හුළඟේ එහෙම ගිහිල්ලා හුළං දිසාවල් එක්ක ගිහිල්ලා තායිලන්තේ සියම් දේශේ කියන ඔන්න ප්‍රදේශයට ගොඩ බැස්සා. එහි හාමුදුරුවන්ට කාරණා කියලා එහෙන් උපසම්පදා වෙලා ආවා. ඒ තමයි සියම් නිකාය හැදුනේ එහෙමයි. බුරුමේ තියෙන අදට රාමාන්‍ය දේශේ. ඒ පැත්තට ගිය හාමුදුරුවෝ එහෙන් උපසම්පදා වෙලා ආයා. එහෙම තමයි රාමාන්‍ය නිකාය හැදුනේ. අමරපුර කියලා අදටත්. එතකොට ඔය වෙනම නිකාය ගොඩක් හැදුනේ එහෙම. එහෙම උපසම්පදා වෙන්න ගිය ගොඩාක් හාමුදුරුවෝ බෝට්ටු පෙරලිලා මගදී බොහෝ පිරිසක් අපවත් වුණා. එතකොට හිතන්න මොන තරම් කැපකිරීමක් කරලාද අර නැත්තට නැති වෙච්ච ශාසනය ආයිමත් යන්තම් හරි ගොඩගත්තේ කියලා. එතකොට ඔය වගේ ගොඩ අරගෙන අර තැන් වල තිබ්බ පුස්කොළ පොත් හංගලා තිබ්බේව ආයි හොයාගෙන එකතු කරලා ආයි පොත්පත් ටික හදාගෙන ඔන්න ත්‍රිපිටකයේ ධර්ම ග්‍රන්ථ ටික හදාගත්තා. එතකොට මේ වගේ අපේ රටේ කොච්චර ආක්‍රමණ යුග ස්වභාවික විපත් ව්‍යසන අපි දන්න කාලේ නිකන් හිතන්න දැන් ඔය අවුරුදු 100 ගණන් ඉතිහාසෙ 70 ගණන් වල භීෂණ 88 89 යූලි කලබල 30 අවුරුදු යුද්ධේ සුනාමි යන්තම් අවුරුදු 7ක් 8ක් පින්කම් ටිකක් කරගෙන මිනිස්සු නිදහසේ හිටියොත් මොකක් හරි ව්‍යසනයක් හැරකිලා ඉන්න මොකක් හරි විපතක් ව්‍යසනයක් හැරකිලා ඉන්න. ඒ නිසා අපේ රටේ ඉතිහාසයේ ස්වභාවය එහෙමයි. ඒ නිසා මේ ලෝකයේ අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය ස්වභාවයත් එක්ක ලෝකේ පුරා මේ ඇති වෙලා යන ස්වභාවය අතීතයත් එක්ක දකින්න. දැකලා වීර්ය වඩන්න. ඒ නිසා අයියෝ ඇයි මෙහෙම වෙන්නේ? අයියෝ මොකක් වෙයිද? අපිට දුක හිතෙනවා තමයි. හැබැයි මේ ස්වභාවය තේරුම් ගන්න මේක තමයි ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අනාගතයේ දකින්න. ওই දීඝනිකායේ තියෙන චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක්.
අපි දැන් කොච්චර මේ බුද්ධ ශාසනය බැබලේවා බැබලියව මේ බබලන්න කියලා අපි කොච්චර මේ తాවකාලිකව පොඩි කාලයක් යම්කිසි බැබලීමක් එනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙන්න මිනිස්සු සත්තු වගේ විකෘති වෙනවා. අද ධර්මයේ බැබලෙන් බණ ඇහෙන ඕන තරම් 84000ක ධර්මස්කන්ධේ මත අන්තර්ජාලේ ඉන්ටර්නෙට් එකේ බණ කොච්චර. හැබැයි මිනිස්සුන්ගේ මනස කෙලෙස් වලින්, ද්වේෂයෙන්, තරහෙන්, වෛරයෙන් බලවත් වෙනවා. එන්න අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනවා ලෝකෙ. එතකොට ආයුෂ පිරිහෙනවා, විපත් බහුල වෙනවා, ස්වභාවික විපත් වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා අවුරුදු කීයට අඩු වෙනවා කියලාද බහලා තියෙන්නේ? කතා කරන්නේ. අවුරුදු 10ට. දැන් ඔබට හිතෙන්නේ මේ යන වේගෙන් ගියොත් නිකන් අවුරුදු 10ට අඩු වෙන්න කොච්චර කාලයක් වගේ යයිද? දැන් මෙහෙම ගණනය කරමු. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වැඩ හිටිනකොට මීට අවුරුදු 2500කට එහා හිටපු 60 ගණන් අයින් කරමු. අවුරුදු 2500කට එහා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂණීය කීයද? අවුරුදු 120යි. මතක තියාගන්නේ සාමාන්‍ය ආයු අපේක්ෂා. ඊට වඩා වැඩිපුර හිටියද නැද්ද? බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 150 60ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ ඉඳලා තියෙනවා. ගිහි ජීවිතේ ගත කරපු දරුවෝ 20 දෙනෙක්ගේ අම්මා කෙනෙක් වෙච්ච විසාකාව අවුරුදු 120ක් ජීවත් වුණා. එතකොට ආනන්ද හාමුදුරුවෝ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අවුරුදු 120ක් වැඩ හිටියා. එතකොට ඒ කාලේ සාමාන්‍ය ආයුෂ 120යි. ඊට වඩා වැඩිපුර හිටපු අය ගැනක් තියෙනවා. දැන් අද අවුරුදු 2500කට පස්සේ අද ඔබ මම මේ බණහන මේ ජීවත් වෙන කාලේ අපේ ආයුෂ දැන් කීයක් විතරද සාමාන්‍ය? අවුරුදු 70 80 අතර නෙමෙයි. කලාතුරකින් අවුරුදු 85 90 ඉන්නවා. හැබැයි ඉන්නේ කොහොමද? වැඩිපුර ලෙඩ ගන්න. අවුරුදු 50 60 පැන්න නම් අද ලෙඩ ගොඩක් නෙමෙයි. ගොඩක් දෙනෙක් බෙහෙත් අහුරක් ඕන. අද ඔබ දැන් අපිට මේ වගේ රටවල් සමහර රටවල ඔය අවුරුදු 75ක් විතර ආයුෂ තිබුණාට අප්‍රිකානු රටවල් දිහා බලන්න. සමහර රටවල ආයු අපේක්ෂාව අවුරුදු 45යි 50යි. ලෝකේ සාමාන්‍යයක් අපේ හිතමු අද වෙනකොට 70යි කියලා හිතන්න. එතකොට අවුරුදු 2500ක් වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ 120 ඉඳන් 70ට අඩු වෙනවා. අවුරුදු කීයකින් අඩු වෙලාද? අවුරුදු 50කින් අඩු වෙනවා. තව අවුරුදු 2500ක් අනාගතයට මේ වේගෙම අඩු වෙගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙනකොට ධාතු පරිනිර්වාණය වෙනකොට බුද්ධ අධිෂ්ඨාන අවසන් වෙනවා කියලා දේශනාවල අටුවාවල සඳහන් වෙන ඒ විස්තර ඒ කාලේ එනකොට ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ කීයද? 20යි. තවත් 50ක් අඩු වුණොත් තව අවුරුදු 2500ක් ඇතුළත මිනිස්සුගේ එතකොට තව අවුරුදු 2500 බුදුහාඳුරු පිරිනිවන් පාලා අවුරුදු 5000 වෙනකොට ජීවත් වෙන්නේ අවුරුදු 20ක විතර සාමාන්‍ය ආයුෂක් තියෙන මිනිස්සු. දීඝනිකාය චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ සඳහන් වෙනවා මහණෙනි මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට ලං වෙනකොට ලෝකේ කුසල් කියන වචනේ අහපු කෙනෙක්වත් නැහැ කියලා. ඒ වෙනකොට ලෝකේ බලවත්ම දේ නියත මිත්‍යා දෘෂ්ටි. මෙලවක් නැහැ, පරලොවක් නැහැ, පිප්පව් කියලා දෙයක් නැහැ, හොඳ නරක කියලා දෙයක් නැහැ. ඕන පවක් අපරාධයක් කරගෙන ඉඳ බල. ඒ වගේ අදහස් තමයි සමාජයේ බලවත් මේ කාලේ. එහෙනම් ඒ කාලේ වෙනකොට බුද්ධ ශාසනය ආයිති කුසල් කියන වචනේව අහපු කෙනෙක්වත් නැහැ කියලා. දැන් ওই ධාතු පරිනිර්වාණය ඔය වගේ විස්තර සඳහන් වෙන තැන්වල මිනිස්සු ධාතු පරිනිර්වාණය දැකලා හිත පහදවනවා කියලා විස්තර නැහැ.
ඒ කියන්නේ ඒ වෙනකොට සත්තු වගේ මිනිස්සු හිටියක් ඉන්නේ. හිත පහදවන මේ බුදුන් වදින ධාතු වදින ඒම මිනිස්සු නෙමෙයි ඉන්නේ. ඒ 13 වහන්සේලා පිරිනිවන් පාද්දී දෙව් බමුණු තමයි අහසේ එකතු වෙලා මල් ඉසිමින් සාදුකාර දෙදී අනේ අපිට වන්දනා කරන්න හරි තිබිච්ච ධාතුන් වහන්සේලාද පිරිනිවන් පානවා කියලා දෙවියන් අහසේ ඉඳන් වන්දනා කරමින් හඬා වැළපෙනවා කොටසක්. සමහරු හිත පහදවා ගන්නවා. ඒ විස්තරවල දිවිවරුන් ගැන තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා පරම්පරාවෙන් පරම්පරාවට අපි මේ අනාගතේ කියලා යන්නේ පිරිහීමක් පැත්තට. ඒ නිසා පින්වතුනි අපිට මේ විද්‍යාව දියුණුවයි තාක්ෂණීය දියුණුවයි මේවා යම්කිසි මට්ටමකට පේනවා. හැබැයි ඔබට තේරෙන්නේ නැද්ද මෙහෙම දෙයක්? දැන් ඔබ හිතන්න බුදුහාමුදුරන්ගේ කාලේ විසාකාව වුණේ ඔබේ ආච්චිලා සීයලා ගැන හිතන්න පරම්පරා දෙකක් එහාට හිතන්න. ඉස්සර පවුලක ළමයි 8ක් 10ක් හිටියද නැද්ද? ඔබේ ආච්චිලා සීයලා ඒ කාලවල ආච්චම්මලගේ දිහා හිතන්න ගෙවල් වල දරුවෝ හම්බුනේ. මේ වගේ තාක්ෂණයක් තිබ්බද? මොනවත් නැහැ. ළමයි 8ක් 10ක් හදලා ඒ අම්මලා අවුරුදු 90ක් 85ක් 90ක් ජීවත් වුණා. ගෙවල් වල වැඩ ටික ඔක්කොම තනියෙන් කරා. හාල් ටික කොටා ගන්න ඔක්කොම ගෙදර වැඩ තනියෙන් කරගන්න. අද වෙනකොට බලන්න පරම්පරා දෙකක් එනකොට අද අපේ කාය ශක්තිය පිරිහිලා වගේ තේරෙන්නේ නැද්ද? අද ඒක දරුවෙක් දෙන්නෙක් හම්බ වෙනකොට එක්ක කොන්දේ අමාරු. ඉනෙන් පල්ලෙහා පණ නැහැ. ලෙඩ ගොඩක්. නිතර වෛද්‍යවරු හම්බ වෙන්න ඕන. අද ස්වභාවිකව දරුවෙක් උපද්දව ගන්න අමාරුයි. එතකොට පේනවා අපේ කාය ශක්තිය වේගෙන් මේ මොන විද්‍යාව තාක්ෂණී බෙහෙත් වර්ග ඔපරේෂන් මේවා අපිට ලෝකේ තාක්ෂණයේ දියුණුවයි වගේ පෙවුනට අපේ කාය ශක්තිය පිරිහිලා ආයුෂ පිරිහිලා වේගෙන් ලෙඩ රෝග වලට අපි ගොදුරු වේගෙන යනවා. එක ලෙඩකට බෙහෙතක් හොයා ගන්නකොට අලුත් ලෙඩ වර්ග ගොඩාක් හිතා ගන්න බැරි නම් වලින් අලුතෙන් පහළ වෙනවා. ඒ නිසා අපි දවසින් දවස විපත කරා විනාශේ කරා ආයුෂ පිරිහෙමින් කෙලෙස් වැඩිමින් ලෝක යන්නේ විනාශ පැත්තට. ඒ නිසා පින්වතුනි හැබැයි එක පැත්තකින් ඔබ වාසනාවන්තයි. ඒ තමයි අද අපි මේ බණහන මේ කාලේ වෙනකොට කෝටි 700ක් විතර ලෝකේ ඊට වඩා ජනතාවක් ජීවත් වෙනවා. ඔය අතරේ බටහිර රටවල් මැද පෙරදිග ඔක්කොම අමතක කරමු. බෞද්ධ නමින් තියෙන රටවල් දිහා හිතන්න. ජපානයේ, ටිබෙටයේ, ලාවෝසයේ, කාම්බෝජයේ, කොරියාව, චීනයේ සමහර බෞද්ධ කොටස්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය බුද්ධ දේශනා පිරිසිදු ධර්මය ඒ ධර්මයේ කතා කරන පිරිස ඉතාම අඩුයි. සමහරු බෞද්ධ නාමෙන් කොච්චර එක මතවාද එක දර්ශන එක මිත්‍යා ඇදහිලි වලට ගොදුරු වෙවි බෙදි යන. ඒ අතරේ අද අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය යම් බුද්ධ දේශනා ටිකක් හරි හොඳට අහන්න ලැබෙන කාලේ. මීට අවුරුදු 20කට 25කට එහා ඔබේ අම්මලා සමාජ මිය පරලෝකීය ආච්චිලා සියලට මෙහිම අවස්ථාවක් නැහැ. ඉස්සර රජයේ ගුවන් විදුලියක පොයේ දවසක රැයකට විතරක් බණක් කියනවා. බොහොම අමාරුයි පොයේ දවසකට බණ ඇහෙන්න. රේඩියෝ. අද එහෙම නෙමෙයි ඔබට කොච්චර බණ අහන්න අවස්ථාවක් තියෙනවා. ඒ නිසා ධර්මයේ තියෙනවා බණ අහන්න අවස්ථාවක් තියෙන ලෝකෙ කොහේ හිටියත් කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි ලැබිලා තියෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන සෝතාපට්ටි අංග 4ක්. කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුට නෙමෙයි. සෝවාන් වීම පිණිස උපකාර වෙන අංග 4ක් තියෙනවා. බාහිරින් අංග 2යි. ඒ තමයි කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි ලැබෙන්නේ. ඒක බාහිරයි. හැබැයි කොච්චර බණ ඇහුණත්
කොච්චර කල්යාණ මිත්‍ර ඇසුරට ලැබුණත් තමන් තුළ තියෙන්න ඕනේ කරුණු දෙකක්. ඒ තමයි යෝනිසෝ මනසිකාරය. මේ අහන ධර්මයට අනුකූල නුවණින් විමසීමේ හැකියාව. ඊළඟ එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදාව. මේ ධර්මයට අනුකූලව ජීවත් වෙන්නේ. ඒක අපිට බලෙන් දෙන්න බෑ. බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා තුම්හේ කිච්ඡං ආතප්පා. මහණෙනි ඔබමයි මේක කරගන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා කරන්නේ පාර පෙන්නනවා, මඟ පෙන්නනවා විතරයි. දැන් අපිට කියලා දෙන්න පුළුවන්. මෙන්න කුසල්, මෙන්න අකුසල්, මෙන්න මේකයි මාර්ගය, මේවා කරන්න එපා, මේවා රැස් කරන්න. හැබැයි ඒ දේවල් තමන්ගේ ජීවිතය තුළ දියුණු කරගෙන මේ මාර්ගයේ යා යුත්තේ කවුද? තමන්මයි. බලෙන් කියන්න බෑ. මතක තියාගන්න අපේ පවුලේ ඔක්කොම අරගෙන ගොඩ යන්න පුළුවන්ද? බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ ගැන හිතන්න. සුප්‍රබුද්ධ රජුගේ කවුද? මාමණ්ඩි. පොළොව පලාගෙන අපාරේ. දේවදත්ත කියන්නේ කවුද? මස්සිනා නෑදෑයෝ. යසෝදරාවගේ පැත්තෙන් හිතන්නකො. තමන්ගේ තාත්තනේ පොඩි කාලේ ඉඳන් දුවේ කියලා වඩාගෙන ඉන්නේ. යසෝදරාවගේ පැත්තෙන් හිතුවොත් තමන්ගේ ස්වාමියා වෙච්ච කෙනා ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා ලෝතුරා බුදු කෙනෙක් බවට පත් වෙනවා. තමන්ගේ කුසෙන් බිහි කරපු දරුවා ශික්ෂාකාමී භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථානෙ ලැබුවා. රාහුල මහරහතන් වහන්සේ. හැබැයි තමන්ගේම තාත්තයි සහෝදරයයි පොළොව පලාගෙන අපායට වැටුනේ නැද්ද? බුදුරජාණන් වහන්සේගේ නෑයෝ අතර ශාක්‍ය වංශිකයෝ 60000ක් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ නැද්දිම විදූඩම රජුරෝ කපලා කොටලා ශාක්‍ය සංහාරයක් කරා. ශාක්‍ය වංශෙම ලේවිලක් වුණා. බුදුහාමුදුරන්ගේ නෑයෝ ටික. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ 10 ආකාරයකට යන සංසාර ගමන. කෙනෙක් ගබ්බමේකේ උප්පජ්ජත් කෙනෙක් පින් කරගත්ත කෙනෙක් සමහරවිට මව කුසකට එනවා. මරණින් මත්තේ. නිරයම් පාප කම්මිනෝ. අපේ පවුලේම අකුසල් කරගත්ත අය අපායවල වලට වැටෙනවා. සග්ගං සුගතිනෝ යන්නේ. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන හොඳට පින් කරගත්ත කෙනෙක් මරණ මංචකේ පින බලවත් කරගත්තයි සුගතිය යනවා. පරිනිබ්බන්ති අනාසවං රහතන් වහන්සේලා සසර ගමන අවසන් කළ පිරිනිවන් පාන. ඕක තමයි ගමන. පවුලේ 10 දෙනෙක් කියන්නේ 10 ආකාරයකට යන ගමන. අපේ අම්මා තාත්තා සහෝදරයෝ නෑයෝ ආයෙමත් ওই විදිහටම හම්බෙනව නෙමෙයි. ඒ නිසා අපිට යුතුයකම් තියෙනවා තමයි. හැබැයි තමන් තනිව කරගත යුතු දෙයක්. මේ මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපිට බැඳීම් ඇති වෙනවා. මේ මගේ අම්මා තාත්තා සහෝදරයා ඔබට විවාහ වුණා නම් ඔබට ස්වාමියා බිරිඳ දරුවෝ යුතුයකම් තියෙනවා. හැබැයි මේ සංසාර ගමන යන්නේ ඔබ තනියම. මේ හුස්ම ටික ගියාට පස්සේ ඊට පස්සේ අපි මේ මගේ කියලා මොනවා බදාගෙන හිටියත් ආයෙව ලැබෙනවද අපිට? නෑ. දැන් අපි හිතමු නිකන් මම ඔබට තේරෙන උදාහරණයක් කියන්න. පවුලක කවුරු හරි කෙනෙක් ඉන්නවා මුළු පවුලම ගොඩගත්ත කෙනෙක් කියලා හිතන් පවුලේ අයියා කියලා හිතමු. මම මේ උදාහරණයකට කියන්නේ. දැන් පවුලේ අයියා තමයි මුළු පවුලම ගොඩගන්නේ. හැමෝටම උදව් කරනවා. අපි හිතමු මේ අයියා මැරෙනවා. දැන් අයියා මැරුණාට පස්සේ අර අනිත් සහෝදරයන්ට පවුලේ අයට ලොකු දුකක් ඇති වෙනවද නැද්ද? අනේ අපේ අයියා අපි ඔබට ගත්තේ මේ අයියා. අනේ අපි ළඟම ආයෙ උපදින්න අයියා අපි ළඟට මෙන්න ඕවනේ කියන්නේ. දැන් අපි හිතමු අවුරුදු 4-5ක් යනකොට මෙන්න අයියා ඉපදිලා. පෙර ජීවිතේ කියන පොඩි එකෙක්. අපි හිතමු කවුරු හරි පොඩි ළමයෙක් වඩාගෙන එනවා. විස්තර හොයාගෙන ගෙදර. අර පොඩි ළමයා හරියටම කියනවා කියමු. පින්තූර පෙන්නනවා මේ මගේ අක්කා නංගි අඳුන ගන්න.
දැන් අපිට කිසිම සැකයක් නැහැ මේ ඉපදිලා ඉන්නේ අපේ අයියාමයි කියලා අපිට සැකයක් නැහැ කියලා හිතමු. දැන් ඔබ මොකද කරන්නේ? අනේ මේ අපේ අයියා නේද ඉපදිලා තියෙන්නේ අයියාගේ දේපොළ ටික අයියට දෙමු කියලා දෙනවද? මේ පොඩි එකාට ලියලා දෙනවද? ආයි නෑ. ඕනනම් ඒකක් දීලා ඔළුව අත ගාලා ගිහින් එන්න කියලා පොඩි එකා ඉඹලා යවයි එච්චරයි. මතක තියාගන්න මැරිලා ඉපදිලා ආයි ආවත් ආයි ඒව හම්බෙන්නේ නැහැ. මේ ඉන්නකන් ඔබට තියෙන බැඳීම් හුස්ම ටික ගියාට පස්සේ එතනින් ඉවරයි. වෙන විදිහකට ආව දුම්මල ගහන්නේ පන්නන්නේ නේ. ඔය ඉන්නවට ලංකාවේ නම් ඇත්තද බොරුද කියන ඒවා වෙනම දේවල්. බෝතල් කරනවා, පැක් කරනවා, කොන්ක්‍රීට් දානවා, ඉතින් අපේ අම්මා තාත්තා කියලා නෑ නේ. ඒක තමයි සංසාරේ හැටි. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ගැන හැම වෙලාවෙම හිතන්න. අපිට මේ ලෝකේ ප්‍රශ්න, එදිනෙදා ප්‍රශ්න, මහා ලොකු ප්‍රශ්න හැටියට පේනවා තමයි. හැබැයි ඔබට තියෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම මැරුණොත් කොහේ යයිද? මේ පෘථග්ජන ජීවිතයක් තුළ සතර අපායේ මහගෙදර කරගත්ත ගමනක් තුළ යනකොට අපි දන්නේ නැහැ මරණාසන්න මොහොත. දැන් අපි බණ අහනවා, පින් කරනවා, මම පින් කරලා තියෙනවා, අපි නම් සුගතිය කියලා හිතාගෙන ඉන්නවා. නමුත් අන්තිම වෙලාවේ කවුරු අපි ළඟ ඉදීද? තරහක්, ද්වේෂයක්, කේන්තියක් හිතට බලවත් වෙයිද? මොන විදිහේ මරණයකට මුහුණ දෙන්න වෙයිද? ඒ වෙලාවට කරපු පිනක් කුසලයක් බලවත් කරගන්න පුළුවන් වෙයිද? අපිට හරියට තීරණය කරන්න පුළුවන්. දැන් මම ඔබට මිනිස්සු මැරෙන අවස්ථා නිකන් ඔබ හිතන්න සාමාන්‍ය ලෝකෙ වෙන දේවල් හිතන්න. කොච්චර බණ අහලා මොන තරම් පින්කම් කර ගුණධර්ම පුර හිටියද? ගින්නෙන් පිච්චිලා මිනිස්සු මැරෙනවනේ. මුළු ඇඟම ගිනි ගන්නකොට වාඩි වෙලා භාවනා කරන අය දැකලා තියෙනවද? ඈ? ගිනි තියාගත්ත මිනිස්සුත් හූ කී දුවනව නේද? ඒ වගේ වෙලාවක හිත කරපු පිනක් කුසලයක් සිහි කර ගන්නවා කියන එක ලේසිද? හිත විසිරෙනවා. ලේසි නෑ. හැබැයි මේ බුද්ධ ශාසනයේ හිතා ගන්න බැරි සිදුවීම් තියෙනවා. සාමාවතිය ඇතුළු 500ක් ගොඩනැගිල්ල පිටින්ම මාගන්දියා ගිනි තියලා මරවනවා. බලන්න මේ රජුරුවන්ගේ බිසෝරුනේ මේ භික්ෂුණීන් වහන්සේලා නෙමෙයිනේ. අන්තපුරේක හිටපු. ඒ කාලේ හරි හිත දියුණු පිරිස ඉඳලා තියෙනවා. සංසාර පිනත් එක්ක අර 500ම ගිනි ගන්න ගොඩනැගිල්ල ඇතුලේ හිත හදාගන්නවා. මුලින් බැලුවා පැන ගන්න අතක් නැහැ. හැම තැනම වහලා දොරවල් වහලා තව ටික වෙලාවකින් අපි ගින්නෙන් පිච්චිලා කර වෙලා යයි. ඒ වෙලාවේ සාමාවතිය අර අනිත් අයට කියනවා නැගණිවරුනි අපිට බේරෙන්න තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි. හිතට වෛරයක්, ද්වේෂයක් ඇති වෙන්න ඉඩ තියන්න එපා. අපිමයි පරදින. මෛත්‍රිය වඩන්න. දැන් බලන්න මෛත්‍රිය වඩන්න පුළුවන් වෙලාවද කියලානේ. අන්න බලන්න අමාරුම වෙලාවේ අපි බෑ කියලා හිතන දේමයි අල්ලගත්තේ. දැන් මේ නිකන් ස්වභාවික ගින්නක් නෙවෙයි මාගන්දියා ගිනි තිබ්බට පස්සේ ගිනි තිබ්බ කෙනාගෙන වෛර හිතක් එනවනේ. හැබැයි ඉන්න දුන්නේ නැහැ. මෛත්‍රිය බලවත් කරගෙන හිත රැකගත්තා. ගින්නෙන් පිච්චෙනකොට දැනෙන වේදනාව තුළ වේදනානුපස්සනාව වැඩි. ඔබ අහලා තියෙනවා සතර සතිපට්ඨාන තියෙනවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. කයේ ස්පර්ශ වේදනාවක් දැනෙන්නේ කයයි පහසයි විඥානයයි නිසා. ඒ වේදනාව තුළ හිත පිහිටවලා අනිත්‍ය වශයෙන් වඩනවා. ගින්නෙන් පිච්චෙනකොට ඒ වේදනාව තුළ අනිත්‍ය මෙනෙහි කරනවා. 500ම ගොඩනැගිල්ලත් එක්කම පිච්චිලා කර වෙලා මැරුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදු ඇසින් බලලා සාමාවතිය ඇතුළු 500ම සුද්ධාවාස බඹලව ඉපදුනා කියලා. ඒ යන්නේ අනාගාමී වෙච්ච අය විතරයි.
එතකොට ඒවා මේ සම්බුද්ධ ශාසනය බුදුහාමුදුරන්ගේ කාලේ අද අපිට හිතන්නවත් බැරි හිත හදාගත්ත ධර්මයේ හිත පිහිටවපු චරිත. හැබැයි අපිට ප්‍රායෝගිකව අපේ මනස දිහා බලලා හිතන්න. සමහරවිට මේ කොච්චර බණ ඇහුවත් ශනිකව එන කෝපේනේ. හිතට කේන්ති ගියාමනේ සමහර මැරෙනවා පේන්නේ නැහැ කියන්නේ නැද්ද? තරහ යනවා. ඊළඟට මිනිස්සු මැරෙනවා ගුටි කාලා මැරෙනවා. අනේ අපිට නම් එසේ නොවේවා කියලා අපි හිතමුනේ. මුගලන් හාමුදුරුවන්ට ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරන 500ක් වට කරගෙන පොළු වලින් ආයුධ වලින් පහර දුන්නා. සංසාරේ කර්ම කොයි විදිහට කැරකෙයිද හිතන්න බෑ. අහ කියන්නේ ඒවා කැරකිලා ඉන්නේ. ජීවිතේ දැන් බලන්න අපි දන්න ඉතිහාස තුළ කොච්චර තරුණියෝ කුටි කාලා පොළු පාරවල් කාලා මැරලා තියෙනවද? එතකොට ඒ වැනි වෙලාවක හිත හදා ගන්නවා ධර්මයේ හිත පිහිටවනවා කියන්නේ ලේසිද? නිකන් හිතන්න අමාරුයි. ඊළඟට ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. දැකලා ඇතින ඕන තරම් මිනිස්සු හැප්පිලා ජීවිතේ ඕන තරම් අත්දැකීම් ඇති. එතකොට වාහන හැප්පෙනවා, පාර පනින්න ගිහිල්ලා හැප්පෙනවා, මිනිස්සු ඇක්සිඩන්ට් වෙනවා. දැන් අපි හිතමු කවුරු හරි අපිට ගලප ගන්න බයයි වගේ නම් නිකන් කාව හරි ගලප ගන්නකො. ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා. ලේ දාගෙන ඉස්පිරිතාලෙ ගෙනිහිල්ලා එහෙන් ඔක්සිජන් දෙනවා, බට දානවා, කපුව තලනවා. ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද? අමාරුයි. කොච්චර බණ දැනගෙන හිටියත් මොන තරම් බණ අහලා තිබ්බත් ඒ වගේ වෙලාවක හිත පිහිටවනවා කියන්නේ ලේසි නෑ. ඒ නිසා මේ බණ අහ වාඩි වෙලා බණ අහන එක ලේසි වුණාට ඒ ධර්මයේ ප්‍රායෝගිකව ගලප ගන්න ගියාම එතනදී පරදිනවා බොහෝ දෙනෙක්. අන්න ඒ නිසා මරණ මංචකයේ හිත පිහිටවනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. දැන් මම ওই අනතුරු ටිකක් නේ කිව්වේ. ස්වභාවික මරණ නිකන් හිතමු. ස්වභාවික කියලා අපි හිතුවට අපි නිකන් හිතමු හි ඇඳ සමහරව හිතන්නේ මම මෙහෙම කියවත් නිකන් වැරදිට හිතන්න එපා. නිකන් මැරෙන්න නිකන් කැමති කොයි වගේද? ඇඳ කහාන්සි වෙලා. සමහරු නිින්දෙන්. පෞද්ගල සමහරු කැමති නිකන් හොඳ දරුවන්ගේ යුතුයකම් ඉෂ්ට කරලා හැමෝම වට කරගෙන නිකන් ගිහින් එන්නාන් කියලා වගේ නිකන් යන්න තියෙනවා. ඒ වගේ හීන තියෙනවා අපිට. දැන් ඔන්න මගේ යුතුයකම් ඔක්කොම ඉෂ්ට කරා එහෙනම් ඕන් අපි යනවා කියලා එහෙම ඒක කවදාවත් සැබෑ වෙන්නේවද? හීනයක්. ඉස්පිරිතාලයකට ඇතුල් කරත් වෛද්‍යවරුත් ඇතිනේ මෙතන. ඉස්පිරිතාලවල වැඩ කරන අයත් ඇති. ලෙඩෙක් ගේනකොට පිරිත් පොත් එහෙම අරගෙන ලෑස්ති වෙනවා දොස්තරලා මිසීලා. පින් පොත් එහෙම කියවල. නහයෙන් බට දානවා සමහරට. එහෙන් කටු ගහනවා, ඉන්ජෙක්ෂන් ගහනවා, පපුව තලනවා. ඔබ දැකලා තියෙනවද හાર્ට් මසාජ් කරනවා පපුව තලන එක? සමහර වෙලාවට පණ ගියා නිකන් පණ ගිහිල්ලා හදවත නතර වෙලා පපුවට කරන්ට් එක අල්ලලා උඩ විසි වෙලා ඇඟට වැටෙනවා. ලේසිද හිත චුතිචිත හදාගන්න පුළුවන්ද? මන් දන්නවා මං ওই චුතිචිතනේ මං ඒකේ වෙලාවට කරගන්නම් කියනයි නැද්ද? හැබැයි මරණාසන්න මොහොත අන්ත අසරණයි. අපි හිතන තරම් ලේසි නෑ. දැන් අපේ නෑදෑයෝ ඥාතීන්ගේ ජීවිතවල හිතන්නකො මරණ මංචකේ මොකද වුනේ කියලා. ඒ නිසා ඒවා ජීවිතේට ගලපලා මට මොකක් වෙයිද? අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මන් දැන් මැරුණොත් කොහේ යයිද? ඒ නිසා මේක පුරුදු කරන්න. ඒ වෙලාවට මං කරගන්නම් ආයෙක මං ඒ වෙලාවට කරගන්නම් කියලා හිතුවොත් පරදිනවා. පුරුදු කරන්න. ඒකට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මරණ සතිය. අකමැති වුණත් මරණ සතිය වඩන්න. මරණය ගැන සිහි කරන එක හරිම අකමැති දෙයක්. දැන් මම නිකන් කියන්නම් එක පාට මාත් එක්ක නිකන් කේන්තියක් යන්න පුළුවන්. අපි හිතමු මෙතන බණ අහන්න 200ක් ආවා කියලා. කවදා හෝ මල ගෙවල් කීයක්ද මේ?
මොකක්ද යන්නේ කීවි කියලා එක පාට හිතෙනවා. ඇත්තද බොරුද? අපේ පවුලේ 10 දෙනයි. කවදා හෝ මලකෙවල් කීයද? 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් කොච්චර ඒක සිහි කරනකොට නිකන් හිතට දුකක් දැනුණත් ඒක නෙමෙයි යථාර්ථය. කොච්චර පණට පණ වගේ මොන තරම් ආදරෙන් හිටියත් කවුරු හරි ඉස්සර වෙනවද නැද්ද? ඕක තමයි ඇත්ත. මරණ සතිය වඩන්න ඒක භාවනාව. තමන්ට ගලපලා තමන්ගේ ජීවිතය තුළින් මරණ සතිය වඩන ඒක පුරුදු කරන්නේ නැත්නම් අපිට අප්‍රමාදය උපදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි අප්‍රමාදීව වීරිය උපදින්න මරණ සති භාවනාව තරම් භාවනාවක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ඔන්න බුද්ධ දේශනාව. අපි මරණි දැම්මම් මැරුණොත් කොහේ අයිද කියලා හිතනකොට තමයි බයක් එන්නේ හිතට. කවුරුත් මට නෑනේ. මම වඩාගත් ධර්මයේ විතරනේ මට පිහිට පිණිස පවතින්නේ. මං ඉක්මනට ගුණ ධර්මයක් පුරුදු කරගන්න ඕනේ නේද කියලා වීරිය උපදින්නේ මරණය ගැන සිහි කරොත් විතරයි. ඒ නිසා අකමැත්තෙන් හරි භාවනාවක් වශයෙන් නිතර මරණය මෙනෙහි කරන්න පුරුදු වෙයි. ඒක භාවනාවක්. මරණ සති භාවනාව. ඊළඟට ඔබට මම මේ ගිහි ජීවිතෙත් එක මොකද අපි මේ කොච්චර සමාජලාට ගොඩාක් ගැඹුරින් කිව්වත් ඔබට ප්‍රායෝගික වෙන්න බෑනේ. ඔබ කොච්චර දහසක් ප්‍රශ්න අතටද මේ ඉන්නේ බණ ටිකක් අහන්න. සමහරට ඔබ මේ බණ අහලා නැගිටලා ගියාට පස්සේ ආයි වැටෙන්නේ විශාල ප්‍රශ්න ගැටලු ජීවිතෙත් එක්ක ලොකු සටනක ඔබ ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන්ට නිතර හිත පුරුදු කරන්න අනුස්සති භාවනා කියලා පෙන්නලා දීලා තියෙනවා. අනුස්සති නිතර සිහි කරන්න. එතකොට තමයි හිතක් අර ධර්මාවබෝධයේ පැත්තට හිත සකස් වෙන්න ඕනේ. මේක නිකන් අපිට එකපාරට පහළ වෙන එකක් නෙමෙයි. බුදුහාමුදුරන්ගේ කාලේ අපිට පේනවා බුදුහාමුදුර සමාධික ගාතාවක් කියලා කියනකොට මාර්ගඵල ලබනවා. සමහරු මලක් දිහා බලාගෙන ඉඳලා මල පර වෙනකොට ඒක තුලින් අනිත්‍ය මෙනෙහි කරලා ධර්මය අවබෝධ කරගන්න. හැබැයි ඒ අයගේ ජීවිත කතා බලන්න ධර්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මෙයා සංසාරේ මේ විදිහට ගුණ පුරපු කෙනෙක්. කල්ප ගානකට පෙර මේ වගේ සසර පුරුදු කරපු කෙනෙක්. සංසාර පුරුද්දයි බලවත්. ඒ නිසා ඒ සසර පුරුදු කරපු අය උග්ගටි තනි සසරේ හොඳට නුවණ වඩලා ප්‍රඥාව වඩපු අය ඉන්නවා එක ගාතාවක් ඇති. ඒ නිසා ඒ වගේ චරිත දිහා බලලා ඒවා එකපාරට අපිට ගලපලා අපිට ඇයි අපි මෙච්චර බණහලා කෝ අපිට කියලා අපිට ගලප ගන්න බෑ. ඒ නිසා පින්වතුනි සමහර මේ බුද්ධ ශාසනයේ කල්ප ලක්ෂයක් පෙරම් පුරපු ආරම්භක වීර්ය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථාන ලැබුවේ සෝන හාමුදුරුවෝ. උන්වහන්සේ අවුරුදු 25ක් භාවනා කරා කියනවා සමාධි මාත්‍රයක්වත් නැති. බුදුහාමුදුරුවෝ ඉන්නේ නැති. අවුරුදු 25ක්. ඒ සෝන හාමුදුරුවෝ පුදුම වීර්යයක්. ඔබ අහලා ඇති සෝන හාමුදුරුවෝ කතාව. සක්මන් කරලා යටිපතුල් පැලුණා. අඩිය තියෙනකොට ලේ සක්මන. ඒත් උන්වහන්සේ වීරිය අතහරින්නේ නැහැ. උන්වහන්සේට අඩිය තියන්න බෑ. හිතේ දැඩිකම කියන්නේ ධන ගහලා ධනිස් දෙකෙන් සක්මන් කරනවා. මැරුණත් නවත්තන්නේ මෙතන ඇදගෙන වැටුණත් වීරිය අතහරින්නේ නැහැ කියලා අවුරුදු 25ක්. එතකොට බලන්න එක දවසක් මේ රහතුන් වැඩ හිටිය කාලේ එක ගාථාව අහලා රහත් වෙන අය හිටපු කාලේ 80 මහ ශ්‍රාවකයෝ අග්‍ර ශ්‍රාවකයෝ වැඩ ඉන්නේ නැද්දි බුදුහාමුදුරුවෝ ඉන්නේ නැද්දි සෝන හාමුදුරුවෝ අවුරුදු 25ක් භාවනා කරනවා සමාධි මාත්‍රයක්වත් නැහැ. අවුරුදු 25ක්ම වීර්ය වඩලා එක තැනකදී උන්වහන්සේට හිතුණා දැන් ඇති මට පින නැතුව ඇති.
මං ගෙදර යනවා සිවුරු ඇරලා යනවා කියලා හිතුවා. අන්නේ හිත එනකොටම බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් සෝනහාමුදුරුවෝ දිහා බලලා දික්කල අතක් හකුලනවා වගේ හකුලපු අතක් දිගහැරියා වගේ ඉරුදියෙන් ඒ සැනින් සෝනහාමුදුරුවෝ ඉස්සරහා බුදුහාමුදුරුවෝ පෙනී හිටියා. පෙනී ඉඳලා ඇහුවා සෝන වීර්ය අතහැරියා නේද? ඔව් ස්වාමීනි බලන්න කිව්වා මගේ මේ යටිපතුල. මේ සක්මන පුරා තියෙන මගේ ලේ කියලා. මං අවුරුදු 25ක් වීරිය වැඩුවා මට සමාධියක්වත් බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ඔබ පැවිදි වෙන්න කලින් ඔබ රාජකුමාරයෙක් නේද කියලා. එතකොට මේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. රාජ පවුලක රාජකීය උරුමයක් තිබ්බ රාජකුමාරයෙක්. ඔක්කොම අතහැරලා පැවිදි වෙලා මේ වීරිය වැඩුවා. බුදුරජාණන් වහන්සේ අහනවා සෝන ඒ කාලේ ඔබ ගිහි කාලේ ආසා කරේ මොනවටද? ඔබ කැමති ඔබේ පුරුද්ද මොකක්ද? ස්වාමීනි ඒ කාලේ මං ඉතින් විවේකයෙන් ඉන්නකොට සිතාර වාදනය කරන්න හරි දක්ෂයි කියලා. සිතාර දැකලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ උපමාවට ගත්තා සෝන ඔබ සිතාර වාදනය කරනකොට ඒ සිතාරේ තත් ඕනෑවට වැඩිය තද කරොත් මිහිරි ස්වරයක් ගන්න පුළුවන්. බැහැ ස්වාමීනි. ඕනෑවට වඩා බුරුල් කරොත් ඔබට වාදනය කරන්න පුළුවන්. එහෙමත් බෑ. එහෙනම් ඔබ වාදනය කරේ කොහොමද? ස්වාමීනි ගොඩාක් අද කරන්නෙත් නැතුව, ලිහිල් කරන්නෙත් නැතුව අවශ්‍ය ප්‍රමාණයට සුසර කරා. බුදුරජාණන් වහන්සේ වදාළ සෝන ධර්මාවබෝධයට අවශ්‍ය වීරියත් ඔය වගේ. වීරිය වැඩි වෙනකොට හිත උද්දච්චයට යනවා. කලබල. භාවනා නිමිත්ත හිත පිහිටවන්න බෑ. වීරිය අඩු වෙච්ච ගමන් කුසීතකමට වැටෙනවා. නිදි මතට කම්මැලි ගතියට වැටෙනවා. ඒ නිසා ඔබේ වීරිය අර සිතාරේ තත් ඔබ තියාගත්තා වගේ දැඩි වීරියකුත් නැතුව වීරිය අඩුවෙන් ගන්නෙත් නැතුව භාවනා නිමිත්තේ හිත පිහිටවන්න වීරිය ගන්න. ඔච්චරයි. පහවදා උදේ වෙනකොට රහත් වුණා. එතකොට බලන්න රහත් වෙන්න පින තිබ්බය අවුරුදු 25ක් වීරිය වඩලා තියෙනවානේ සමාධියක්වත් නැතුව. ඊළඟට මතක තියාගන්න සමහර අයගේ කර්ම විපාක ගෙවෙනකම් ඔබ අහලා තියෙනවද ජම්බුක ආජීවක ගැන? අවුරුදු 55ක් තනි කකුලෙන් හිටගෙන වියලි අසුචි කකා හිටියා කියන කන්දක් උඩ. හැබැයි අන්තිමට රහත් වුණා. බුදුහාමුදුරන්ගෙන් බණ අහලා. එතකොට රහත් වෙන්න පින තිබ්බය සංසාරේ කර්ම ගෙවලා අකුසලේ ගෙවලා ඉවර වෙන තැන තමයි නිවන් අවබෝධ කරන පින මතුනේ. ඒ නිසා පින්වතුනි වීරිය අතහරින්න එපා. අපිත් බණ ඇහුවකෝ අපි මෙච්චර කාලයක් බණ අහනවා කොරෝ ප්‍රතිඵල වීරිය වඩන්න. දැන් ඔබ මේ බණ අහන්න ගන්න වීරිය භාවනා කරනවා කියලා හිතන්න. ඒ ගන්න උත්සාහය වීරිය ඒවා තමයි ධර්මාවබෝධයේ පිණිස වඩන පාරමිතා. වීරිය පාරමිතා, ප්‍රඥා පාරමිතා. ධර්මාවබෝධය අරමුණු කරගෙන හිතක් පුරුදු කරන්න. එහෙම පුරුදු වෙනකොට ඒ හිත ටික ධර්මාවබෝධය පැත්තට ඔබට නොදැනීම ඔබ තුළේ ගුණධර්ම වැඩෙනවා. ඒ නිසා නිතර පුරුදු කළ යුතු ගිහි ශ්‍රාවකෙක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා පළවෙනි එක සද්ධාව. බුද්ධානුස්සතිය වඩන්න. අනුස්සති භාවනා 5ක් පෙන්නලා. නිතර බුදු ගුණ හිතන්න. බුද්ධානුස්සති. ධර්මයේ ගුණ නිතර හිතන්න. ධම්මානුස්සති. රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් ගැන සිහි කරන්න සංඝානුස්සති. එතකොට මේ භාවනාව බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති. ඊළඟට තමන් යම් සීලයක් පුරුදු කරනවා නම් තමන්ගේ සීලය මෙනෙහි කර හිත වඩන්න. ඒක භාවනාවක්. සීලානුස්සති භාවනාව. ඊළඟට ඔබ කරපු පින්කම් ඔබ දන් දීපු ඒවා කරපු පින්කම් භාවනාවක් වශයෙන් වඩන්න. ඒකට කියනවා ත්‍යාගානුස්සති භාවනාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරලොවෙන් රැකවරණයක් පිණිස තමන් තුළ සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා නම් ඒ ගුණ සිහි කරලා සුගතියක හිත පිහිට ඕන දේවතානුස්සති කියලා භාවනාවකුත් උගන්වලා තියෙනවා. ගිහි ශ්‍රාවකයන්ට
එතකොට අපේ ජීවිතවල අපි අර සතර අපායේ පැත්තට බර වෙලා තියෙන ජීවිතේ ඒ පැත්ත යම් මට්ටමකින් වහගෙන තමයි ඉස්සරහට යන්නේ. ඒකයි දේවතානුස්සතියක් වඩා. මේ දේවතානුස්සතිය කියන එක හරියට තේරුණා නම් මොකද ගොඩක් අය වචනේ කීව ගමන් අයියෝ දිව්‍ය ලෝකෙද නිකන් දිව්‍ය ලෝකේ යන්නද අපි මේ මෙච්චර නිවන් ඒ වගේ නිකන් එකපාරට අල්ලන්නේ වැරදි පැත්ත. මතක තියාගන්න දේවතානුස්සතිය බුදුහාඳුරෝ පෙන්වුවේ නිකම් මේ පිනක් මතු කරලා දිව්‍ය ලෝකෙ ගිහිලා සැප විඳලා ආය අපායට වැටෙන්නේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දිව්‍ය ලෝකෙ උපදිනවා නම් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඊතන වැදගත්ම දේ ප්‍රඥාව. සීක බල වඩාගෙන දෙව්ලොව යනවා. එහෙම ප්‍රඥාව දියුණු කරගෙන දිව්‍ය ලෝකෙ ගිය කෙනා දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙන්නේ නැහැ. ඒවට වශී වෙලා එහෙන් අනාථ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යා එතනින් විශේෂගාමී වෙනවා. කියන්නේ එතනින් තව ඉහළට මාර්ගඵල ලබාගෙන එහෙම්ම ගැලවිලා යනවා. ආයි පල්ලෙහාට එන්නේ නැහැ. දැන් ඔබ නිකන් අද වෙනකොට හිතන්න දැන් මොකද ගොඩාක් දෙනකොට මේ දිව්‍ය ලෝක ගැන තියෙන ගොඩක් වැරදි අදහස්. දැන් ඔබ හිතන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ මීට අවුරුදු 2500කට කලින් ගිහි ජීවිතේ මනුස්ස ලෝකෙ හිටපු ගිහි නෙමෙයි මනුස්ස ලෝකෙ හිටපු ගිහි වේවා පැවිදි වේවා රහතන් වහන්සේලා විතරයි පිරිනිවන් පෑවේ. අනාගාමී වෙච්ච අය කොහෙද? සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල. යම් කිසි කෙනෙක් බුදුහාඳුරන්ගෙම බණ අහලා සකදාගාමී වුණාම දිව්‍ය ලෝකෙ. සෝතාපන්න වෙච්ච අය දෙව්ලොව. අදටත් දිව්‍ය ලෝකවල. ධම්මචක්ක දේශනාවේ සඳහන් වෙනවා අටුවාවේ මනුස්ස ලෝකෙන් පළවෙනි දවසේ බණ අහලා එක්කෙනයි කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ විතරයි සෝවාන් වෙන්නේ. 18 කෝටියක් දෙවියන් මාර්ගඵල ලැබුවා කියලා. එතකොට මනුස්ස ලෝකෙ එක්කෙනෙක් සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලබනවා ධම්මචක්කය අහලා ඉන්න. ඔබ අහලා ඇති සක්‍ර දෙවියෝ දෙවිවලට අධිපති පෘථග්ජනෙක් නෙමෙයි. දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය තියෙනවා. සෝවාන් වෙනවා බණ අහලා අවසන් වෙනවා. දැන් අනාථපිණ්ඩික සිටුතුමා මැරිච්ච ගමන් කොහෙද ඉපදුනේ? අනාථපිණ්ඩික දෙවියන් හැටියට දෙව්ලොව ඉපදුනේ. විසාකාව ගැන බුදුහාඳුරෝ දේශනා කරන මහණෙනි විසාකාවගේ අන්තිම මනුස්ස ජීවිතේ මේ. ඒ කියන්නේ සෝවාන් වෙලා හිටි. ඊළඟ ජීවිතේ නිම්මාන රතිය උපදිනවා කියලා. එතනදී ඊළඟ මාර්ගඵලයේ ලැබලා පරිනිම්මිත වසවර්ති දෙව්ලොවට යනවා. එහෙදි අනාගාමී වෙලා සුද්ධාවාස බඹලොව ඉපදිලා බ්‍රහ්ම ලෝක පහේම පිළිවෙලින් උපදිනවා. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට. අකනිටා බඹලොවදී විසාකාවෙහි පිරිනිවන් පානවා. එතකොට බලන්න මනුස්ස ලෝකේ එදා හිටපු චරිත අද දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල. ඒ නිසා යම් කිසි කෙනෙක් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩාගෙන සුගතිය දැන් අපිට ආයි මනුස්ස ලෝකේ උපදින එක හොඳයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලයක් නම්. රහතන් වහන්සේලා පිරිච්ච අර අනුරාධපුර යුගයේ වගේ යුගයක් නම්. හොඳට ධර්මයේ දියුණු කරන්න කල්යාණ මිත්‍ර පිරිස පිරිච්ච යුගයක් නම්. දැන් අද නිකන් ලෝකෙ දිහා බලන්නකො. මේ යන පිරිහීමත් එක්ක ආයි මැරිලා මොකක් හරි පිනකට මේකේ ආවොත් මොන જાති අය හම්බෙයිද කියලා. ඒ නිසා මනුස්ස ලෝකෙ කියන්නේ අනාගතේ මේ මිනිස් ආවිස අවුරුදු 100න් පල්ලෙහාට පිරිහෙනවා කියන්නේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙලා මනුස්ස ලෝකයේ සත්තු වගේ මිනිස්සු වැඩෙන කාලයක්. මෘග සංඥා පහළ වෙන්නේ අනාගතේ එන්නේ. ඒ නිසා අනාගතයේ මනුස්ස ලෝකේ සුදුසු තැනක් නෙමෙයි. මොකද අපි සෝවාන් වුණත් ආයි උපදිනවද නැද්ද? ආත්ම 7ක් උපදිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා නාම කියන්නේ සෝවාන් වෙච්ච ශ්‍රාවකෙක්. ඔබ බුද්ධ දේශනාවල ওই මහා නාම සූත්‍ර කියවන්න. මහා නාම කියන්නේ බුදුහාඳුරන්ගේ ශාක්‍ය වංශික සෝවාන් වෙච්ච ශාක්‍ය කුමාරයෙක්. ඒ සෝවාන් වෙච්ච මහා නාම ශාක්‍ය කුමාරයාට බුදුහාඳුරෝ දේශනා කරන්නේ මහා නාම සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා වඩලා
දිව්‍ය ලෝකෙක හිත පිහිටවන්න කියලා. එතන තමයි ඊළඟ ජීවිතේ යම් රැකවරණයක් තියෙන කල්යාණ මිත්‍ර සේවනයේ ලැබෙන. ওই දීඝනිකායේ තියෙනවා ජනවසව කියලා සූත්‍රයක්. මම මේ සූත්‍රات එක්කම කියන්නේ ඔබට ඒවා හොයාගෙන කියවන්න. ඒ ජනවසව කියන්නේ කවුද? බිම්බිසාර රජු. මැරිලා ඉපදුනේ ජනවසව නමින් දෙව්ලොව ඉපදුනා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිජ්ජකූට පර්වතයට ඇවිල්ලා ජනවසව දෙවියන් කියනවා ස්වාමීනි පොයේ දවස් වලට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. අනාගාමී වෙච්ච සනත් කුමාර කියලා බ්‍රහ්ම දෙවි කෙනෙක් දෙව්ලොවට ඇවිල්ලා දෙවියන්ට බණ කියනවා. එහෙනම් පොයේ දවස් වලට මේ මිනිස්සු බණ අහනවා වගේම දිව්‍ය ලෝක දෙවිවරු සුධර්මා දිව්‍ය සභාව එකතු වෙලා බණ අහනවා. අනාගාමී වෙච්ච අය හෙට ඇවිල්ලා බණ කියනවා. සුද්ධාවාස බඹලොවින් බ්‍රහ්ම දෙවිවරු ඇවිල්ලා බණ කියනවා. ওই දිව්‍ය ලෝකවල විස්තර ගොඩාක් බුද්ධ දේශනාවල තියෙනවා. ඉතින් ඒ නිසා පින්වතුනි පරලොව තමන්ගේ ජීවිතේ සැලසුමක් හදාගන්න. දැන් ඔබට මෙතනට එන්න ඔබේ ජීවිතේ හිතන්න දැන් ඔබ මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා යම් කිසි ස්ථාවරයක් හදාගන්න. සමහරවිට මෙතන ඉගෙන ගන්න අය ඇති. මේ ඉගෙන ගන්න හරි ස්ටුඩන්ට් වීසා එකක් හදාගෙන හරි ඇවිල්ලා PR එකක් ගන්න හරි මෙහි මොනවා හරි යම් ස්ථාවරයක් හදාගත්ත අය මෙතනට එන්න ජීවිතේ සැලසුම් හැදුවේ නැද්ද? ඉගෙන ගන්න කාලේ කොච්චර දුක් විඳලාද විභාග වලට? ජීවිතේ කොච්චර Taman සැලසුමක් ඇතිව වැඩ කරාද? එතකොට ලෞකික ජීවිතේ අපි යම් කිසි තැනකට එන්න මේ වගේ ඉලක්කයක් එක්ක අපි යනවනේ. ඔබේ ජීවිතේ හිතන්න මේ සංසාර ගමනේ අපි මේ මොන බිලියනපතියෙක් වුණත් ඔබ මේ ලෝකේ ඉහළටම ගියා. ලෝකෙම ඉහළම කෝටිපතිය වුණා. ඊලෝන් මාස්ක් තැනට ආවා. මැරුණාට පස්සේ හතර අපායේ නේද උරුම. සෝවාන්වත් වෙලා නැත්නම්. ඒ නිසා මේ තමන්ගේ ජීවිතයේ දිහා එක දකින්න. මම කොහේ යයිද? තමන් ධර්මයේ තුලින් ඉලක්කයක් හදාගන්න ජීවිතේ සැලසුමක් හදාගන්න. දවසේ අඩුම ගානේ පැයක් දෙකක් වෙන් කරන්න. ලෝකෙට පේන්නේ නෙමෙයි. ඔබ වෙන් කරගන්න. දවසකට මම බණක් අහනවා. පැය භාගයක් හරි භාවනාවක් කරන්න. මරණය ගැන සිහි කරන්න. තමන් දිහා බලමින් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ගුණ ධර්ම තමන් තුල වඩා ගන්න. කාලයක් යනකොට ඔබට ඔබ ශක්තිමත් වෙනවා. තමන් තුල සද්ධාව වැඩෙන්න තමන්ට තේරෙනවා මා තුල දැන් හොඳට සද්ධාව තියෙනවා. කාලයක් සීල් රකින්න කෙනාට තමන් තුලින් තේරෙනවා මම හොඳ සිල්වත් කෙනෙක්. හොඳ දහම් දැනුමක් ඇති කෙනාට තමන් තුලින් තේරෙනවා මං කාලයක් බණ අහනවා මට දැන් හොඳ ධර්මයේ ගැන දැනුමක් තියෙනවා. හොඳට පින් කරන කෙනා කාලයක් යනකොට තමන්ගේ පින බලවත් වෙනවා. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. අන්න එහෙම තමන්ට තමන් ගැන ලොකු විශ්වාසයක් ඇති වෙනවා. බණ භාවනා පැත්ත ටික ටික හරි වැඩෙනකොට තමන්ගේ හිත වැඩෙනකොට තමන්ට පුදුමාකාර ආත්ම ශක්තියක් උපදිනවා. මම නම් දැන් මරුණා සුගතිය කියලා විශ්වාසයක් ඇති වෙන්න ගන්නවා තමන් තුළ. ඒක සෝවාන් වෙලාව නෙමෙයි. එතනින් මෙහා සීක බල වැඩෙනකොට තමන් තුළ ඇති වෙනවා විශ්වාසයක් මම නම් දැන් මරුණා සුගතිය. ඇයි මා තුළ සද්ධාව තියෙනවා, සිල්වත්කම තියෙනවා, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව මා තුළ දැන් බලවත්ව පිහිටලා තියෙනවා කියලා ඇති වෙනවා. සෝවාන් මාර්ගයේ මෙහා පැත්තේ තියෙන සද්ධානුසාරී, ධම්මානුසාරී. ඒ නිසා ඔබේ ජීවිතය තුළ ඔය කියන ගුණ ධර්ම වඩා ගන්න මහන්සි ගන්න. ඊළඟට වෙසක් පොන් පොහොයත් එක්ක අපි මේ ධර්ම දේශනා යොදාගත්ත නිසා ඔබට මං බුදුරජාණන් වහන්සේ ගැන අද සමහරවිට ඔබට ධර්මයෙන් තුලින් ඔබ හිතන්න මේ බුද්ධ අධිෂ්ඨාන ගැන. දැන් ඔබ මේ ඕස්ට්‍රේලියාවේ වේවා. ඔබ සමහරවිට ලෝකෙ පුරා ඇවිදපු අය ඇති. රටවල් ගානක් ගිය අය ඇති. යම් කිසි පරීක්ෂණ කරන අය ඇති. පරිසරවේදී ඇති මෙතන. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ සහජාත වස්තුව. ඒ කියන්නේ
අපේ බෝසතාණන් වහන්සේ මව් කුසින් බිහි වෙන වෙලාවෙමයි වජිරාසනයේ ළඟින් බෝවක්කුරේ මතුවුනේ. කවුරුත් දෙවියෙක්වත් බ්‍රහ්මයෙක්වත් මිනිසෙක්වත් ගෙනහිල්ලා හිටෙව්ව නෙවෙයි. ඒක හැම බුදු කෙනෙකුටම සාධාරණ දෙයක්. ඒ පැන නැගිච්ච බෝධීන් වහන්සේ අපේ බෝසතාණන් වහන්සේ වෙසක් පුන් පොහෝ දවසේ ලුම්බිනි සල්වනේ පින්වන්ත මහා මායා දේවිය කුසින් බිහි වෙන වෙලාවෙමයි යසෝදරාවගේ උපත. චන්න ඇමතිය කන්ත කස්සය ජයශ්‍රී මහා බෝධියේ අංකුරේ පහළ වෙනවා. එතකොට උන්වහන්සේ වසර 29ක් ගිහි ජීවිතය ගත කරලා උන්වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා බෝධීන් වහන්සේ අසලට වඩිනකොට උන්වහන්සේගේ වයස කීයද? අවුරුදු 35යි. ඒ වෙනකොට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඒ බෝධීන් වහන්සේ සෙවණේ තමයි නැගෙනහිර දිශාවට මුහුණලා කුසතන ඉලලා එදා රාත්‍රී පළවෙනි යාමේ කුබ්බේ නිවාසානුස්සති ඥානේ, දෙවනි යාමේ චතුූපපාත ඥානේ, තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසන අරුණෝදය සමගම කෙලෙසුන්ගෙන් මිදලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේ බුදු වෙනකොට අවුරුදු 35ක් වෙච්ච ඒ බෝධීන් වහන්සේගේම දක්ෂිණ ශාඛාව තමයි ලංකාවට වඩම්මන්නේ. නැතුව බෝ පැලයක්වත් ඇටයක්වත් නෙමෙයි. ඒ බෝධියේ දක්ෂිණ ශාඛාව. බුදුරජාණන් වහන්සේගේ මහා අදිෂ්ඨාන පහක් ගැන තියෙනවා මහා පරිනිබ්බාන අටුවාවේ. එයින් තුනක් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව හා සම්බන්ධයි. ඒකේ තියෙනවා බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා අදිෂ්ඨානයක් කරනවා අනාගතේ අවුරුදු 200 ගණනක් ගිය තැන පිරිනිවන් පාල ධර්මාශෝක රජුරු පහළ වෙලා රන් කටාරමක් අරගෙන මහරහතන් වහන්සේලා සමගින් ජයශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලංකාවට වඩම්මන්න හිතාගෙන පෙරහැරින් එනවා බුද්ධ ගයා භූමියට. ඒ බෝධීන් වහන්සේ දිහා බලලා රජුරෝ හිතනවා අනේ මං කොහොමද මේ බෝධියේ දක්ෂිණ ශාඛාව කපලා මේ හිටවන්නේ? ඒක මට අකුසලයක් බෝවත් කපන්නේ. එහෙම හිතනකොටම බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා ඒ දක්ෂිණ ශාඛාව වෙන්විය යුතු තැනින් ඉබේම වෙන් වෙලා මුල් විහිදවාගෙන අහසට පැන නැගලා රන් කටාරමේ පිහිටාවා කියලා පිරිනිවන් මංචකේ අදිෂ්ඨානයක් කරනවා. කවුරුත් කපලා හිටෙව්ව නෙමෙයි. ඊළඟට ඒ රන් කටාරමේ බෝධීන් වහන්සේ පිහිටියට පස්සේ බෝපත් අතරින් සවනක් ගන බුද්ධ රශ්මි විහිදේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. දින 7ක් ඒ බෝධීන් වහන්සේ රන් කටාරම සමග අහසේ වලාගේ බාතරේ රැඳෙමින් අහසට පැන නැගලා දෙව් බමුණුගේ අහසේ වන්දනා ලබත්වා කියලා අදිෂ්ඨානයක් කරා. ඔය අදිෂ්ඨානත් එක්ක ඒ විදිහටම වුණා කියලා අපේ ඉතිහාස පොත්වල තියෙනවා. එතකොට ඒ ජයශ්‍රී මහා බෝධිය තමයි ලංකාවට වැඩමන්නේ. දැන් මම මේ කෙටි කරගෙන යන්නේ. අද වෙනකොට අනුරාධපුරේ ගිහිල්ලා තින්නේ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ දැකලා ඇති, වැඳලා ඇති. ඔබේ ආච්චිලා සීයලාගෙන් අහන්න ඒ කාලේ ඔය බෝධීන් වහන්සේ ඔය ප්‍රමාණයෙම නේද කියලා. ඔබේ පුංචි කාලේ ගියාම දැක්කනම් අද ගියාම දැක්කනම් ඒ ප්‍රමාණයෙම නේද? බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් වුණාට බෝධීන් වහන්සේට ඊට වඩා තවත් අවුරුදු 80ක් එකතු වෙනවා. මව් කුසින් බිහි වෙනකොටමයි පහළ වුණේ. මේ ලෝකේ මේ ඕස්ට්‍රේලියාවේ මේ ඕන තැනක ඇවිදලා අවුරුදු 2500ක 600ක ගහක් හොයාගන්න පුළුවන්. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව අදටත් ඒ ප්‍රමාණයෙම වැඩ ඉන්නවා.
ඔබේ ගමේ පන්සලේ තියෙන බෝධීන් වහන්සේගේ ඉතිහාසය හොයන්න. ඔබේ ආච්චිලා සීලාගෙන් අහුවොත් කියයි අපි ඒ කාලේ අනුරාධපුරේ ශාඛාවක් වැඩමුවේ අපේ පන්සලේ අපේ ආත්තගේ කාලේ 100ගේ කාලේ අවුරුදු 50ක් 60ක් 100ක් ඇති. අවුරුදු 60 70ක් යනකොට බෝධිය විශාල වෙලා අතු දිරලා කඩාගෙන වැටිලා අපවත් වෙනවා. සාමාන්‍ය අපි කොච්චර බෝධීන් වහන්සේ නමක් හිටෙව්වත් අවුරුදු 50 60 යනකොට බෝධිය අතු දිරලා අතු කඩාගෙන වැටිලා බෝධිය අපවත් වෙනවා. ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අදටත් මේ ප්‍රමාණයෙන් වැඩයි. තේරෙන්නේ නැද්ද බුද්ධ අධිෂ්ඨාන? ඊළඟට ධාතුන් වහන්සේලා. දැන් අනෙක් ධාතුන් වහන්සේලා අපිට ගොඩාක් දලදා වහන්සේලා ගැන හිතන්න. සතර දලදා වහන්සේලා බුද්ධ අධිෂ්ඨානයේ නොකැඩී නොබිදී නොවිසිරී ඉතිරි වුණා. එයින් එක් දකුණු දලදා වහන්සේ නමක් දෙව්ලොව සිළුමිණි සෑයේ වැඩ ඉන්නේ. ඒක අපිට බලන්න බෑනේ ඉතින් මනුස්ස ලෝක. අනිත් දකුණු දලදා වහන්සේ ද්‍රෝණ බමුණ පාදයේ සංගවගත දලදාව ජයසේන නාරජු නාලවට අරගෙන ගිය දලදා වහන්සේ තමයි පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍ය අද වැඩ ඉන්නේ. ඒකත් චෛත්‍ය ඇතුළෙන් තැන්පත් වෙලා වැඩ ඉන්නේ දලදා වහන්සේ. ඊළඟට වාම යටි දලදා වහන්සේ මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ වැඩ ඉන්නේ. වම් උඩු දලදා වහන්සේ ගාන්ධාරව ද්වේෂයට ගෙනිච්චා කියලා ඉතිහාසෙ තියෙනවා. එතනින් මෙහා අපිට හරි විස්තර එක කට කතා ජනප්‍රවාද තිබුණාට හරි තොරතුරක් නැහැ. එතකොට සතර දලදා වහන්සේලා අතරේ බුද්ධ අධිෂ්ඨානයෙන් ඉතිරි වෙච්ච මහනුවර ශ්‍රී දලදා මාලිගාවේ දලදා වහන්සේ අදටත් රන් කොපුවක බහා වැඩ ඉන්නේ. සමහරලාට ඔබට මේ පින ලැබිලා නැතුව ඇති. ඔබේ ඥාතීන් අම්මලා තාත්තලා ආච්චිලා සීලාගෙන් අහන්න. දලදා ප්‍රදර්ශනයක් කියලා අපේ රටේ අතීතේ දලදා වහන්සේ මිනිස්සුන්ට වන්දනා කරන්න තිබ්බ වාර තියෙන ඕනකම. මිනිස්සු පොලිමේ ගිහිල්ලා දලදා වහන්සේ ඇස් දෙකින් දැකලා වන්දනා කරපු අය ඉන්නවද ඕනකම. අදටත් සුදු පාටින් ඒ රන් කොපුවක බහා වැඩ ඉන්න දලදා වහන්සේ ඒ විදිහටම වැඩ ඉන්නේ. දැන් ඔබ හිතන්න සාමාන්‍ය දත් දොස්තරලත් ඇති මෙතන දොස්තරලත් ඇති අපේ දතක් වැටුණොත් ඔය දත මොකද වෙන්නේ කාලයක් යනකොට? දිරනවා. මිනිස්සෙකුගේ අස්තියක් අපේ පොඩි කාලේ දත් වැටුණාද නැද්ද? තියෙනවද? ඇඟිලි දෙකෙන් කුඩු කරන්න පුළුවන් කාලයක් ගියාට පස්සේ කුඩු වෙලා පිටි වගේ වෙලා යනවා. අවුරුදු 2000 ගානක් ගිහිල්ලා ඒ දලදා වහන්සේ ඒ විදිහටම ඒ වර්ණයෙන්ම සුදු බුදුරැස් වේදිච්ච දලදා වහන්සේ අදටත් වැඩ ඉන්නවා. ඒ නිසා ඔය කරුණු දෙක මම ඔබට කිව්වේ හිතේ සද්ධාව ඇති කරගන්න මේ වෙසක් මුල් කරගෙන ඔබ මේ ධර්ම දේශනා සංවිධානය කරපු නිසා. ඉතින් පින්වතුනි අද දවසේ මේ අහපු බණ ටික මුළු බණම දැන් මතක නැහැ. හැබැයි සාරාංශයක් මතක තියාගන්න. මුලින්ම කිව්වා දැන් මතක් කරන්න මතක නැති නිසා. මුලින්ම ඔබට කියලා දුන්නා බණක් අහනකොට ඇති කරගන්න ඕන කරුණු පහ. කවදා කොතන කොයි මොහොතේ බණ ඇහුවා. පළවෙනි එක තමයි අප්‍රමාණ ආසාවකින් බණ. හොඳට කන් යොමු කරගෙන දේශනාව අවසන් වෙනකල්ම බණ අහන්න. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන හිතේ අදිෂ්ඨානයෙන් බණ. අර්ථ ග්‍රහණය කරගන්න වැදගත් ධර්ම කරුණු මතක තියාගන්න. බාහිර දේවල් ඔක්කොම හිතෙන් අයින් කරන්න. ඔය කරුණු පහ බණ අහනකොට ජීවිතය ඇති කරගන්න. පින්වතුනි නිතර බණ ඇහෙනකොට අපිට ධර්ම ගෞරවය නැති වෙනවා. ඒක අපිට වෙලා තියෙනවා. ඒක අපිටත් තේරෙනවා නිකන් අපේ ගෙවල් වල ගිහිල්ලා බැලුවත් තේරෙනවා. අපි දන්නවා අපි කුංචි කාලේ සමහරලාවට ඉස්සර බණක් අහන්න නැති කාලේ අර මාසෙකට එක දවසක් බණ යනකොට බලන්න ගෙවල් වල ආච්චිලා සීයලා බණ අහපු හැටි වැඳගෙන රේඩියේකට වැඳගෙන ඉස්සර බණ ඇහෙනවා. බීම වාඩි වෙලා බොහොම ගෞරවයෙන් වැඳගෙන බණ ඇහෙනවා. අද සමහර වෙලාවට ගෙවල් වල
සාලි දාලා පැය 24න් බණ යනවා එක්ක පොඩි ටීවී එක දාලා. කුස්සියේ තව channel එකක බණක් දාලා. දර බලනවා, ගෙදර වැඩ කරනවා, ලොලු හොදනවා, මාළු කපනවා, මාළු දෙකු අදිනවා. කොම් බණ අහගෙන ගෙදර වැඩ කරනවා. එහාට මෙහාට යනකොට තැන් තැන් වලින් අර බණේ කෑල්ල ඇහෙනවා. කොහොම තමයි බණ අහන්නේ? හොඳට බලන්න ගෙවල් වල කොහොම නෙමෙයි බණ අහන්නේ. අතුම ගානේ එක බණ අපිට පැය 24ම ඔක්කොම නවත්තලා බණ අහන්න බෑ. එක බණක් හරි පුරුදු වෙන්න වාඩි වෙලා අහන්න. එතකොටයි මේ ධර්මයේ Tamanට පිහිටන්නේ. මේ ධර්මයේ ගෞරවේ නැත්නම් පිහිටන්නේ නැහැ මතක තියාගන්න. අපි අනිත් නව කතා පොත් නිකම් පොත් කියවනවා වගේ නෙමෙයි බණ පොතක් කියවන්නේ. මම දන්නේ අනිත් අය අපි නම් පොත අරගෙන පොතට වැදලා තමයි පොත කියවන්නේ. එතකොට තමයි ධර්මයේ පිහිටන්නේ. ඒ නිසා ධර්ම ගෞරවේ නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්වුවා ධම්ම කාමෝ භවංකෝ ධම්මදෙස්සී පරාභව. ධර්මයට ගෞරව කරන කෙනා ධර්මයේ ඉස්සරහට යනවා. ධර්මයට අගෞරව කරන කෙනා පිරිහිලා යනවා, පරාභවයට පත් වෙනවා. ඒ නිසා ධර්ම ගෞරවයේ හිත ඇති කරගන්න. සෝතාපට්ටි අංග 4ක් කියලා දෙනවා. බාහිරින් ලැබෙනවා කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය. හැබැයි Taman තුල ඇති කරගන්න ඕනේ යෝනිසෝ මනසිකාරය. අර අහන ධර්මයට අනුව Taman තුලින් විමස ධර්මයේ ගලපා බැලීමේ දක්ෂතාවය. ඊළඟට ධර්මයට අනුකූලව ජීවත් වීම ධම්මානුධම ප්‍රතිපදාව. ඊළඟට අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ මන් දැන් මරුණොත් කොහේ යයිද? ඔබට මං කිව්ව භාවනාව මරණ සති. අප්‍රමාදී භාවයේ උපදින මරණ සති භාවනාව තරම් භාවනාවක් බුදු වැසින්වත් දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒ නිසා මරණය ගැන සිහි කරන්න. ගිහි ශ්‍රාවකයෙක් නිතර පුරුදු කළ යුතු අනුස්සති භාවනා 5ක් තියෙනවා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ඡාගානුස්සති, දේවතානුස්සති. එතකොට ඔය කරුණු ඔස්සේ කියපු ධර්ම කරුණු ගලපලා ඔබේ ජීවිතය තුළ මේ අහපු බණේ ප්‍රතිඵලයක් ගන්න උත්සාහ ගන්න. නැත්නම් අපිත් එකතු වුණා වෙසක් එකට වැඩසටහනක් කරා, හාමුදුරුවන්ගේ වැඩ ඇමුවා, අපිත් බණ ඇහුවා, දැන් හරි ජීවිතේට අහන බණෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් එහෙමනම් පින්වතුනි අපි ඔබ හැම දිනාටම ආශිර්වාද කරනවා. විශේෂයෙන් අද බොහොම ශ්‍රද්ධාවෙන් මේ කටයුතු සංවිධානය කරලා බොහෝ පිරිසක් එකතු කරගෙන ඔබ හැම දිනාටම වෙසක් පොයේ නිමිති කරගෙන මේ ධර්මයේ ශ්‍රවණය කරන්න සලස්වපු ඔබ හැම දිනාටම මේ බණ අහපු සියලු දෙනාටත් මේ ධර්ම ශ්‍රවණ මේ පිනත් ධර්ම දානමේ පිනත් ධර්මාවබෝධයේ පිණිස ආශිර්වාදයක් පාරමිතාවක් වේවා වේවා කියලා ආශිර්වාද කරමු. පින්වතුනි සියලු දෙවියෝ සාදුකාර දෙවි මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දිනාටම ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ සියලු දෙවියෝ තුම් නිවනටම පත් වේවා කියලා අපි සාදු කියලා පින් දෙමු. දෙවියන්ට අපි පින් දෙමු. මම ආකාසත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා චුම්මත් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා චුම්මත්තා දිවානා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු මං පරන්ති.